චයිල්ඩ් කෙයා. සිනා සපිරි පුංචි ඔබේ සුවසෙත. අයිබෝන් දුවේ පුතේ. අපි අදත් දුවල පුතාලව මුණ ගැහෙන්නට ආවා. ඒ ආවේ ආදරණීය දෙමව්පියන්ටත් මේ වැදගත් තොරතුරු ගෙනෙන්නට සූදානමින්. දුවල පුතාලා දන්නවනේ දුවල පුතාලා වෙනුවෙන් අම්මලා තාත්තලා කොයි තරම් මහන්සි වෙනවද කියලා. ඒ නිසාම තමයි අම්මලා තාත්තලා හුඟක් වෙහෙස වෙලා පුතාලගේ දුවලගේ නිරෝගී සුව වෙනුවෙන් කටයුතු කරන්නේ. සමහර වෙලාවට දුවල පුතාලට අසනීපයක් හැදුනම දෙමව්පිය හුඟක් බය වෙනවා. ඇත්තනේ ඒගොල්ලන්ගේ මුළු ලෝකෙම දුවල පුතාලානේ නේද දුවේ පුතේ. ඒ හින්දාම අපි සිනා සපිරි පුංචි ඔබේ සුවසෙත චයිල්ඩ් කෙයා වැඩසටහනින් දූතරුවන්ගේ කායික සහ මානසික සුවය වෙනුවෙන් පසුගිය දින කිහිපෙම කතා බස් කරා. යම් යම් රෝගාබාධ ඇති වුණාම ඒ රෝගාබාධ ඇතිවන්නේ ඇයි? කොහොමද ඒවට පිළියම් යොදාගන්නේ? කොහොමද ඒවයින් පරිස්සම් වෙන්නේ? මෙන්න මේ පිළිබඳව කතා කරා. අදත් අපි කතා කරන්න හදන්නේ අන්න ඒ වගේ දුවල පුතාලා විතරක් නෙමේ දෙමව්පියෝ වැඩි වශයෙන් මෙන්න මේ රෝගී තත්වයේදී ටිකක් තිගැස්මකටපත් වෙනවා. ඉතින් ඒ හින්දාම අපි හිතුවා ඒ ගැන කතා කරන්න. මේ රෝගය තමයි දුවේ පුතේ වලිප්පුව කියලා කියන්නේ. අම්මලා තාත්තලා නම් බොහොම හොඳට දන්නවා. අම්මලා තාත්තලා ටිකක් නෙමේ සෑහෙන්න බය වෙනවා මේ රෝගයට දුවෙක් පුතෙක් ලක්ුණොත් එහෙම. කොහොමදත් අපි හිතුවා මේ දෙමව්පියන්ගේ තිබෙන තිගැස්ම කොහොමද ඉවත් කරන්නේ, කොහොමද මේ රෝගයට පිළියම් හොයාගන්නේ, මොනවද කරන්න ඕනේ, මෙන්න මේ කියන තොරතුරු අද චයිල්ඩ් කෙයා වැඩසටහනින් ගෙනෙන්නට අපි හිතුවා. ඒ නිසාම අපි ආරාධනා කළා මීකමුව මහරෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මිලින්ද ජයවර්ධන වෛද්‍යතුමන්ට. ආයුබෝවන් වෛද්‍යතුමනි. ආයුබෝවන්. වෛද්‍යතුමනි, අපි ඔබතුමාගෙන් දැනගන්නට කැමති මේ වලිප්පුව කියන රෝගය වැළඳෙන්නට තියෙන හේතු මොනවද? ඔව්. මිනිස් මොළය කියන්නේ නිරන්තරයෙන් සක්‍රියව වැඩ කරන අවයවයක්. මිලියන ගණනක් ස්නායු සෛල තුල ක්‍රමවත් විද්‍යුත් ක්‍රියාවලියක් සාමාන්‍යයෙන් පවත්වාගෙන යනවා. යම්කිසි හේතුවකට මේ ක්‍රමවත් විද්‍යුත් ක්‍රියාවලිය අක්‍රමවත් සහ අසාමාන්‍ය ක්‍රියාවලියක් බවට පත්වීමෙන් තමයි වලිප්පුව එහෙම නැත්නම් ෆිට් එකක් හැදෙන්නේ. මේ අභ්‍යන්තර වෙනස්කම නිසා ශරීරයේ බාහිරින් යම්කිසි වෙනස්කම් සිදු වෙනවා. මෙන්න මේ වෙනස්කම් තමයි අපි වලිප්පුව කියලා දකින්නේ. ෆිට් එකක් හැදුණා කිව්වම සාමාන්‍යයෙන් අපේ මතකයට එන්නේ සිහිය නැති වෙලා, සෙම දාගෙන වැටිලා, ශරීරයේ දරදඬු වෙලා ගැස්මක් ඇති වෙන අවස්ථාව. සමහර විට මල මුත්‍රාත් පිට වෙනවා. නමුත් වලිප්පුව විවිධාකාරයෙන් බාහිරින් පෙන්වුම් කරන්න පුළුවන්. මේ අසාමාන්‍ය සිදුවීමක් විදියට දෙමාපියන්ට දැනෙන්න පුළුවන්. උදාහරණයක් විදියට දරුවා නිින්දෙන් බය වෙලා වගේ හැරිලා වටපිට බලනවා. සමහර වෙලාවට හිටි ගමන් ඇසිපියන වෙලා බලාගෙන ඉන්නවා. මීටත් අමතරව වලිප්පුව කියන්නේ සංවේදී ඉන්ද්‍රියක වෙනස්කමක් වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදියට ශරීරයේ කොටසක වේදනාවක් හෝ හිරිගතියක් දැනීම. අසාමාන්‍ය ලෙස දේවල් පේන්න ගැනීම. එකපාරටම පෙනීම නැතිවීම වගේ දේවල් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට වලිප්පුව පවතින්නේ තත්පර කීපයක් හෝ විනාඩි කීපයක් දක්වා කාල පරාසයක. එතකොට දරුවන්ට වලිප්පුව හැදෙන්න හේතු රාශියක් තියෙනවා. මේන් බහුලවම දක්නට ලැබෙන හේතු තමයි උපතින් එන ජානමය හේතු. මේ වගේ රෝගීන්ගේ පවුලයටත් වලිප්පුව තියෙන්න පුළුවන්. මීට අමතරව මොළයේ ව්‍යුහයේ වෙනස්කම් නිසාත් ෆිට් එක හැදෙනවා. ව්‍යුහයේ වෙනසට හේතුව මොළයට අසාධනයක් හැදිලා, ලේ ගැලීමක් ඇති වෙලා, උපතේදී හරි සෛලවලට වන හානියක් නිසා වෙන්න පුළුවන්. මීට අමතරව වලිප්පුව රෝග පරීක්ෂා වලින් පැහැදිලි හේතුවක් සොයාගන්න බැරුව හටගන්න අවස්ථාවක් තියෙනවා. හොඳයි වෛද්‍යතුමනි. දැන් මීමැස්මොරය, අපස්මාරය මෙන්න මේ කියන නම් වලිනුත් සමහර වෙලාවට රෝගී තත්වයන් හඳුන්වනවනේ. මීමැස්මොරය එහෙම නැත්නම් අපස්මාරය කියන රෝගී තත්වයන් සමග අපි මේ කතා කරන වලිප්පුව කියන රෝගී තත්ත්වේ මොකක් හරි සම්බන්ධතාවයක්, සමානකමක් තියෙනවද? ඔව්. අපි කලින් කතා කරා වලිප්පුව කියන්නේ මොකක්ද කියලා. එතකොට එක් වතාවක් යම්කිසි හේතුවක් ඇතිව හැදෙනකොට අපි වලිප්පුව කියනවා. වලිප්පුව එක් වතාවකට වඩා නැවත නැවත කාලයක් තිස්සේ හැදෙනකොට තමයි අපස්මාරය කියලා කියන්නේ. ඉස්සර මීමැස්මොරය කියලා භාවිතා කළෙත් මේ රෝගයටමයි. අපස්මාරය පුළුල් පරාසයක පවතින රෝගයක්. ඒ වගේම එකිනෙකට වෙනස් වර්ග ගණනාවක්ම විවිධ වර්ගීකරණයන් යටතේ සොයාගෙන තිබෙනවා. මීකමුව මහරෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
මිලින්ද ජයවර්ධන මාම තමයි අද දුවල පුතාලා වෙනුවෙන් චයිල්ඩ් කෙයාර් වැඩසටහන සමග එක්වී සිටින්නේ. අපි අද මේ කතා කරන්නේ වලිප්පුව කියන රෝගී තත්ත්වය පිළිබඳව. හොඳයි මාමේ, අපි කැමතියි දැනගන්නට දැන් මාමා අපිට පැහැදිලි කරානේ වලිප්පුව කියන රෝගය කියන්නේ මෙන්න මේකයි, මීමැස්මොරේ සහ අපස්මාරය කියන රෝගී තත්ත්වය මේකට තියෙන සම්බන්ධය මෙන්න මෙහෙමයි කියලා කිව්වනේ. අපි කැමතියි දැනගන්න උණ වලිප්පුව කියලා කියන්නේ කොහොමද? උණ වලිප්පුව තමයි දරුවන් අතර බහුලවම දක්නට ලැබෙන වලිප්පු තත්ත්වය. සාමාන්‍යයෙන් මාස 6 සිට අවුරුදු 6 දක්වා පරාසය දරුවන්ට තමයි උණ වලිප්පුව හැදෙන්නේ. උණ කියන රෝග ලක්ෂණයෙන් පෙළෙන අතරතුර වලිප්පුව හැදුනොත් තමයි අපි උණ වලිප්පුව කියලා කියන්නේ. නමුත් මෙහිදී මොළයේ ආසාදනයක් නිසා හෝ ලේවල සීනි මට්ටම අඩු වෙලා හරි ලවණවල වෙනස්කමක් නිසා හැදෙන වලිප්පුවක් නොවිය යුතුයි. ගොඩක් අය හිතනවා උණ වැඩි වුණොත් තමයි උණ වලිප්පුව හැදෙන්නේ කියලා. ඇත්තටම එහෙම නෙවෙයි. උණ රෝගයේ හේතුවෙන් ශරීර අභ්‍යන්තරයේ නිපදවෙන සමහර රසායනික සංඝටක නිසා මොළයේ විද්‍යුත් ක්‍රියාවලිය වන වෙනස්කම් නිසා තමයි වලිප්පුව හැදෙන්නේ. ගොඩක් වෙලාවට උණ හැදිලා පළමු පැය 24 තුල තමයි උණ වලිප්පුව හැදෙන්නේ. සමහර විට ෆිට් එක හැදෙනකොට දැනෙන විදියට උණක් නොතිබෙන්නත් පුළුවන්. නමුත් උණ වලිප්පුව කියන්නේ බිය යුතු රෝගයක් නෙවෙයි. මේ සඳහා දීර්ඝකාලීන ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳයි වෛද්‍යතුමනි. දැන් අපි උණ වලිප්පුව ගැන කතා කරානේ. මේ උණ වලිප්පුව කියන රෝගී තත්වෙන් වැළකීමේ හැකියාවක් තියෙනවද? ඔව්, පුළුවන්. හොඳම ක්‍රමය ආසාදනයක් සෑදීමෙන් වැළකීම. මේ දවස්වල අපි කරනවා වගේ නිතර අත සේදීම වගේ සාමාන්‍ය දේවල් කරලා ආසාදන හැදීම වළක්වන්න පුළුවන්. සමහර දෙමව්පියන් හිතනවා උණ බස්ස ගත්තොත් ෆිට් එක හැදෙන එක වළක්වන්න පුළුවන් කියලා. නමුත් ඒක එහෙමම නෙවෙයි. දරුවාට උණ රෝගය නිසා ඇතිවන අපහසුතාවය අඩු කිරීමට පැරසිටමෝල් නියමිත මාත්‍රාව දෙන්න පුළුවන්. ඇල්මැරුණු ජලයෙන් ඉකිලිකිලි පමණක් තෙමුවට කමක් නැහැ. නමුත් තද උණට දෙන බෙහෙත් දරුවට ලබා දීමට පෙළඹෙන්න එපා. සමහර බෙහෙත් වර්ග තිබෙනවා උණ රෝගේ වැළඳෙන අවස්ථාවේදී දිය හැකි වලිප්පුව හැදීම වළක්වා ගැනීමට. මෙවැනි බෙහෙත්වල අතුරු ප්‍රතිඵල තිබෙන නිසා ලබා දෙන්නේ සමහර දරුවන්ට පමණයි. එය ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් ලබා දීම අනුමත කළ යුතුයි. අපි දන්නා දුවල පුතාලා වගේම විශේෂයෙන් දෙමව්පියන් මේ වැඩසටහන අහගෙන ඉන්නවා. දුවල පුතාලත් මේ දේවල් හොඳින් මතක තියාගන්න. අම්මලා තාත්තලා වෙනදටත් වඩා හොඳින් අපි වහගෙන ඉන්නවා කියලා අපි දන්නවා. වෛද්‍යතුමනි, දැන් මනසත් එක්කනේ අපිට ජීවිතේ ගනුදෙනු කරන්න සිද්ධ වෙන කායික සහ මානසික නිරෝගී බව තියෙන්නට ඕනේ. අපි මේ කතා කරන වලිප්පුව කියන රෝගය නිසා අපි මොළයට හානි වීමේ හැකියාවක් තියෙනවද? ඔව්, ගොඩක් අය හිතනවා වලිප්පුව හැදුනොත් අනිවාර්යෙන් මොළයට හානි වෙනවා කියලා. නමුත් බහුලවම හැදෙන වලිප්පුව විනාඩි 2ක් හෝ 3ක් වගේ කෙටි කාලයක් තමයි පවතින්නේ. ඒ වගේ අවස්ථාවකදී මොළයට හානියක් වෙන්නේ නැහැ. කලාතුරකින් විනාඩි 30කට වඩා වලිප්පුව පවතින වෙලාවල් තියෙනවා. අන්න මේ වගේ අවස්ථාවක මොළයට මෙන්ම ශරීරයේ අනිත්කුත් අවයවවලට යම්කිසි හානි වීමේ හැකියාවක් තිබෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ විනාඩි 5කට වඩා වලිප්පුව පවතින අවස්ථාවලදී ඉක්මනින් ප්‍රතිකාර ලබා ගත යුතුයි කියලා. මෙවැනි රෝගියෙක් රෝහලකට පැමිණි වහාම දෙන ප්‍රතිකාර වලින් ෂණිකව වලිප්පු තත්ත්වය නවත්වා ගැනීමේ හැකියාව තියෙනවා. වෛද්‍යතුමනි, දැන් අපස්මාරය කියන රෝගී තත්ත්වය පිළිබඳව අපි කතා කරානේ. අපස්මාර රෝගී තත්ත්වයේ විවිධ කාණ්ඩ, ඒ කියන්නේ විවිධ ප්‍රභේද තියෙනවද? තියෙනවා නම් ඒ මොනවද? ඔව්. වලිප්පුව බාහිරින් හැදෙන විදිය අනුව, ඒ වගේම මොළයේ බලපාන කොටස අනුව, EG වැනි පරීක්ෂණ වලින් ලැබෙන තොරතුරු අනුව වෛද්‍ය විද්‍යාත්මක වර්ගීකරණ කිහිපයක් තිබෙනවා. සමහර වෙලාවට මුළු ශරීරයේම ෆිට් එක හැදෙනවා. සමහරුන්ගේ එක පැත්තක විතරක් හැදෙනවා. ඒ වගේම පැහැදිලි හේතුවක් ඇතිව පරීක්ෂණ වල වෙනස්කම් ඇතිව සෑදෙන වලිප්පු වර්ග තියෙනවා. ඒ වගේම පැහැදිලි හේතුවක් නැතිව හැදෙන වලිප්පු ප්‍රභේදත් තියෙනවා. එතකොට අපස්මාරය කියන රෝගය ඉබේම අඩු වෙලා යන්නේ නැහැ. අනිවාර්යෙන් ප්‍රතිකාර ලබා ගත යුතුයි. අපස්මාර තත්ත්වය නිට්ටාවට සනීප කිරීමේ හැකියාවක් නැහැ. මොකද මොළයේ ඇති වී තිබෙන තත්ත්වය ප්‍රතිකාර වලින් ආපස්සට හැරවීමේ හැකියාවක් නැහැ. නමුත් ප්‍රතිකාර වලින් නැවත නැවත හැදීම පාලනය කිරීමේ හැකියාව පවතිනවා. සමහර අපස්මාර තත්ත්වයන් 100% පාලනය කරන්න පුළුවන්. හැබැයි දීර්ඝකාලීන ප්‍රතිකාර ගත යුතුයි. හොඳයි වෛද්‍යතුමනි.
දැන් අපි මේ කතා කරන අපස්මාර රෝගී තත්ත්වය පාලනය කරන්න පුළුවන්ද? ඒ කියන්නේ ඒක පාලනය කරන්නට තියෙන ප්‍රතිකාර ක්‍රම මොනවද වෛද්‍යතුමනි? ඔව්. අපස්මාරය පාලනයට බහුලවම භාවිතා කරන්නේ බෙහෙත් වර්ග. දීර්ඝකාලීන භාවිතයට මේ බෙහෙත් සිරප් විදියට සහ පෙති විදියට පවතිනවා. ඒ වගේම ෂණිකව වලිප්පුව නවත්වා ගැනීමට ඉන්ජෙක්ෂන් සහ වස්ති විදියට රෝහල් තුල බෙහෙත් වර්ග තියෙනවා. මම කලින් කිව්වා වගේ අපස්මාරය පාලනය කිරීමක් පමණයි අපේක්ෂා කරන්නේ. ඒ සඳහා දීර්ඝ කාලයක් ප්‍රතිකාර ලබා ගත යුතුයි. අඩුම වශයෙන් වලිප්පුව නොසෑදී වසර 2ක්වත් ගත විය යුතුයි ප්‍රතිකාර නතර කිරීමට. විශේෂයෙන්ම කියන්න ඕනේ මෙම බෙහෙත් නිවැරදි මාත්‍රාව નિયમિત වේලාවටම නොවරදවා ලබා ගත යුතුයි. බැරි වෙලාවත් මාත්‍රාවක් අතපසු වුණොත් නැවත අපස්මාර තත්ත්වය උත්සන්න විය හැකියි. මෙවැනි ප්‍රතිකාර ලංකා පුරා ඇති රෝහල්වල තිබෙනවා. සමහර අපස්මාර තත්ත්වයන් තිබෙනවා බෙහෙත් වර්ග වලින් පාලනය කිරීමට අපහසු. එවැනි රෝගීන් සඳහා ශල්‍ය කර්ම සහ සමහර විශේෂිත ආහාර රටාවන් භාවිතා කරනවා. මෙවැනි දරුවන් බොහෝ වෙලාවට බොරැල්ල ඍජු ආහාර ළමා රෝහලේ හෝ අනිකුත් ශික්ෂණ රෝහලක ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු යටතේ ප්‍රතිකාර ලබා ගත යුතුයි. වෛද්‍යතුමනි කොහොමද මේ අපස්මාරයේ හැදුණු දරුවෙකු පරීක්ෂාවට ලක් කරන්නේ? ඔව්. අපස්මාරය සහිත දරුවෙකුගේ මුලින්ම සිදු කරනු ලබන්නේ එම අසනීප තත්වයට හේතුව සොයා බලන එක. ඒ වගේම වලිප්පුව හා බැඳුණු අනිකුත් ප්‍රශ්න තිබෙනවද කියලා සොයා බලනවා. රෝග පරීක්ෂාවේදී වැදගත්ම වන්නේ වලිප්පුව සෑදුණු අයුරු පැහැදිලි කර ගැනීමට සවිස්තර රෝග ඉතිහාසයක් ලබා ගැනීම. දරුවාගේ මීට පෙර අසනීප පිළිබඳ විස්තරය, ඒ වගේම පවුලේ අයට මෙවැනි අසනීප තිබුණද කියන එක වගේ විස්තරත් අවශ්‍යයි. ඒ වගේම දරුවාගේ වර්ධනය නිසියාකාරව සිදු වුණාද කියන එක, උදාහරණයක් විදිහට ඇවිදින එක, කතා කරන එක නියම වයසට කරාද කියන එක වැදගත්. ඊට අමතරව දරුවාගේ ඉගෙනීම් කටයුතු අපහසුතාවයකින් තොරව සිදු වෙනවද කියන කාරණයත්, දරුවාගේ හැසිරීමේ අසාමාන්‍යතා තිබෙනවද කියන එකත් සොයා බලනවා. රෝග ඉතිහාසය ගැනීමෙන් පස්සේ වෛද්‍යවරුන් විසින් දරුවාගේ ශරීරයේ සම්පූර්ණ පරීක්ෂාවක් සිදු කරනවා. ඊළඟට තමයි සාමාන්‍ය රුධිර පරීක්ෂණ කිහිපයක් සිදු කරන්නේ. මේ අතර රුධිරයේ සීනි මට්ටමත් සමහර ලවණවල මට්ටමත් පරීක්ෂා කරනවා. වැඩිපුර පරීක්ෂණ අවශ්‍ය වන දරුවන්ගේ ඊට අමතරව තවත් සවිස්තර රුධිර පරීක්ෂාවන් සිදු කරන්න වෙනවා. නමුත් බහුතරයක් අපස්මාරය වැළඳුණු දරුවන්ගේ මේ පරීක්ෂණ අවශ්‍ය වන්නේ නැහැ. වැදගත් පරීක්ෂණයක් තියෙනවා වලිප්පුව එක් වතාවකට වඩා සෑදුණු දරුවන්ගේ සිදු කරන. ඒ තමයි ඉලෙක්ට්‍රෝඑන්සෙෆලෝග්‍රෑම් නැත්නම් EEG කියන පරීක්ෂණය. මේ සිදු කරන්නේ දරුවගේ හිස මතු පිටට ඉලෙක්ට්‍රෝඩ් කිහිපයක් සවි කිරීමෙන්. එමගින් මොළයේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය ගැන විස්තර ලබා ගන්න. දරුවගේ මොළයේ අසාමාන්‍ය විද්‍යුත් ක්‍රියාකාරීත්වයක් දැర్శණය වුණොත් එය විශ්ලේෂණය කර වාර්තාවක් ලබා ගන්නවා. මේ පරීක්ෂණය විනාඩි 30ක් තිස්සේ සිදු කරනවා. එතකොට මේ EEG කියන පරීක්ෂණය කිසිදු සංකූලතාවයක් නැති එකක්. ඒ නැවත නැවත කළත් කිසිදු හානියක් සිදු වෙන්නේ නැහැ. ඒ වගේම කියන්න ඕන සමහර අපස්මාරය සහිත දරුවන්ගේ EEG පරීක්ෂණය සාමාන්‍ය වෙන්නත් පුළුවන්. කලාතුරකින් දරුවන්ගේ මොළයේ ස්කෑන් පරීක්ෂණ සිදු කළ යුතු අවස්ථා තියෙනවා. එමගින් මොළයේ ව්‍යුහයේ යම් වෙනසක් තියෙනවද කියලා සොයා ගන්න පුළුවන්. විවිධ ස්කෑන් වර්ග අතරින් MRI ස්කෑන් කියන එක තමයි සිදු කළ යුත්තේ මොළයේ විස්තර ලබා ගැනීමට. නමුත් අපේ රටේ පාසුකම් අඩු සමහර රෝහල්වල CT ස්කෑන් පරීක්ෂණය පමණක් භාවිතා කරනවා MRI ස්කෑන් සඳහා යොමු විය නොහැකි අවස්ථාවලදී. කුඩාම දරුවන්ගේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් පමණක් මගින් ව්‍යුහයේ වෙනස්කම් දැකගත හැකියි. ඊට අමතරව සමහර අවස්ථාවලදී වඩා දියුණු ස්කෑන් වර්ග ලෝකයේ දියුණු රටවල භාවිතා කරනවා මොළයේ විස්තර ලබා ගැනීමට. දුවේ පුතේ අපි අද කතා කරන්නේ වලිප්පුව කියන රෝගී තත්ත්වය පිළිබඳව. අම්මලා තාත්තලාත් අපි වහගෙන ඉන්නේ කියලා අපි දන්නවා. මීගමුව මහරෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මිලින්ද ජයවර්ධන මාම තමයි අද දුවල පුතාලව මේ කරුණු වලින් දැනුවත් කරන්නේ. අපි යලිත් මේ කතා බහට ආවොත්
අපස්මාරයට ලබා දෙන ඖෂධ තියෙනවනේ වෛද්‍යතුමනි. දැන් මේ ලබා දෙන ඖෂධ වලින් දරුවන්ට යම්කිසි හානියක් ඇති වෙන්න පුළුවන්ද? මොකද අපේ අම්මලා තාත්තලා හිතනවා යම්කිසි රෝගී තත්වයකට ඖෂධයක් ලබා දුන්නම ඒ ඖෂධය දීර්ඝකාලීනව ලබා දෙද්දී යම් පසු විපාක නැත්නම් යම් වෙනත් රෝගී තත්වයන්ට මුහුණ දෙවි කියලා. මේක සත්‍ය අසත්‍යතාවය නෙමෙයි, එහෙම අම්මලා තාත්තලා හිතනවා. ඒ නිසා ඔබතුමාගෙන් අහන්නේ අපස්මාරයට ලබා දෙන ඖෂධ වලින් දරුවන්ට පසු කාලීනව යම් හානියක් ඇති වෙන්නට පුළුවන්ද? ඔව්. අපස්මාරයට ලබා දෙන බෙහෙත් වර්ග හැම එකකම වගේ අතුරු ප්‍රතිඵල තිබෙනවා. බොහෝ විට තිබෙන්නේ සුළු අතුරු ප්‍රතිඵල. සමහර බෙහෙත් තිබෙනවා වැඩිපුර අතුරු ප්‍රතිඵල ඇති කරන. නමුත් සමහර වෙලාවට අපිට විකල්පයක් නැති වෙනවා. මොකද වලිප්පු හොඳින් පාලනය කිරීමට මේ බෙහෙත් දරුවාට ලබා දිය යුතුයි. දෙමාපියන් බය වෙනවා මේ බෙහෙත් දීර්ඝ කාලයක් දුන්නොත් දරුවගේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් වලට හානි සිදු වේවි කියලා. නමුත් වෛද්‍ය නිර්දේශ යටතේ දෙන මාත්‍රාවන් වලදී ඉන්ද්‍රියන් වලට හානියක් සිදු වෙනවා කියලා සොයාගෙන නැහැ. වෛද්‍යතුමනි, මේකත් විශේෂයෙන්ම අපි අහන්නට ඕනේ. දැන් මේ වගේ රෝගී තත්වයකට ලක් වුණාම දරුවෙක්, ඒ කියන්නේ අපස්මාරය කියන රෝගී තත්වයට ලක් වුණාම දරුවන්ට මේ ඒ අයගේ අධ්‍යාපනය වෙනුවෙන් බලපෑමක් ඇති වේවිද මේකේ? සමහර අපස්මාර ප්‍රවේද තිබෙනවා මොළයේ අභ්‍යන්තරයේ සාමාන්‍ය ක්‍රියාවලියට බලපෑම් කිරීමේ හැකියාව තිබෙනවා. මේ හේතුවෙන් දරුවන්ගේ මොළයේ වර්ධනයට වගේම දරුවගේ බුද්ධි වර්ධනයට අහිතකර ලෙස බලපාන්න පුළුවන්. දරුවන්ගේ ඉගෙනීම අපහසුතාව වගේම හැසිරීම් රටාවේ වෙනස්කම්, මතකයේ අඩවීම, කතනය ප්‍රමාද වීම වගේම සමහර මානසික ආබාධ පවා ඇති වෙන්න පුළුවන්. මේ වගේ දරුවන්ට වලිප්පුවට අමතරව ඒහා ආශ්‍රිත අනිකුත් අපහසුතාවලටත් ප්‍රතිකාර ලබා දිය යුතුයි. සමහර දරුවන්ට විශේෂ අධ්‍යාපන ඒකකයක වැඩි අවධානයක් සහිතව අධ්‍යාපනය දිය යුතුයි. කතන අපහසුතාව ඇති දරුවන්ට කතන සායනවලදීත් මානසික රෝග සහිත දරුවන් මනෝවෛද්‍යවරුන්ගේ සහායත් ලබා දිය යුතුයි. අපි මේ හැමදේම කරන්නේ දරුවෝ වෙනුවෙන්. ඉතින් දරුවෝ නිරෝගීව සතුටින් අනිකුත් දරුවෝ වගේ සාමාන්‍ය තත්වෙන් ඉන්නව දකින්න තමයි අපි කවුරුත් කැමති. දැන් මේ වගේ රෝගී තත්වයකින් පෙළෙන දරුවෙක්, ඒ කියන්නේ අපස්මාරයේ රෝගී තත්වයෙන් පෙළෙන දරුවන්ට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමේ හැකියාව තියෙනවද වෛද්‍යතුමනි? ඔව්, කලින් අපි කතා කළා වගේ බොහොමයක් අපස්මාර තත්වයන් ප්‍රතිකාරමකින් සම්පූර්ණයෙන් පාලනය කරන්න පුළුවන්. තවත් කොටසක් ඉන්නවා සම්පූර්ණයෙන් පාලනය නොවුනත් බොහෝ දුරට පාලනය කළ හැකි. එම නිසා බහුතරයක් දරුවන්ට අනිත් දරුවන් වගේම සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකියි. ලෝකේ පුරා රටවල අපස්මාරය සහිත පුද්ගලයන් ලෝ ජයගත් අවස්ථා තිබෙනවා. උදාහරණයක් විදිහට ඔලිම්පික් ක්‍රීඩාවලදී පදක්කම් දිනාගත් අපස්මාරය සහිත ක්‍රීඩකයන් වාර්තා වෙලා තිබෙනවා. ඒ කියන්නේ දරුවට පිහිනීම, බයිසිකල් පැදීම, කඳු නැගීම වගේ ක්‍රීඩාවන්ගේ නිරත විය හැකියි. නමුත් සෑම විටම වැඩිහිටියෙකුගේ අවධානය දරුවා කෙරෙහි තිබිය යුතුයි. දරුවා පිහිනීම කරනවා නම් පුහුණුකරු කලින්ම දැනුවත් කරලා වතුරේ සිටින සෑම විටම සුපරීක්ෂාකාරීව සිටිය යුතුයි. පාසලේ ගුරුතුමිය දැනුවත් කළ යුතුයි දරුවාගේ අපස්මාර රෝගය ගැන. ඒ වගේම අපස්මාර රෝගය වැළඳුනොත් ඒ අවස්ථාවේදී ක්‍රියා කළ යුතු ආකාරය සහ රෝහලකට රැගෙන යා යුතු අයුරු පාසලේ කාර්ය මණ්ඩලය දැනුවත් කළ යුතුයි. අපි දන්නවා සාමාන්‍යයෙන් නිවසකදී මහමගකදී දරුවෙකුට මේ වලිප්පුව කියන රෝගී තත්වය වැළඳුනාම දෙමව්පියෝ වැඩිහිටියෝ හුඟක් කලබල වෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ රෝගී තත්වයක් වැළඳුනහම වෛද්‍යතුමනි දරුවෙක්ව රෝහලකට ගෙන යන තුරු ඒ ස්ථානයේ සිට කළ හැකි ප්‍රතිකාර මොනවා හරි තියෙනවද? ඔව්, බොහොම වැදගත් ප්‍රශ්නයක්. ගොඩක් වෙලාවට දෙමාපියන් හෝ ළඟ සිටින අය වලිප්පුව හැදෙනවා දැක්කම කලබල වෙනවා. ඒ නිසා කලබල නොවී ඉන්න එක තමයි කළ යුතු පළවෙනි දේ. ඊට පස්ව දරුවා ආරක්ෂිත තැනක සමතලා මතු පිටක පැත්තට හරවලා හාන්සි කරවලා තියාගන්න. නිකට මදක් උස්සලා සෙම එළියට වැටෙන්න දෙන්න. මේ වෙලාවට කිසිම දෙයක් දරුවාගේ කට තුළට ඇතුළත් නොකළ යුතුයි. ඒ වගේම දරුවාගේ ඇඟට වතුර දැමීමත් නොකළ යුතුයි. ඒ වගේම දරුවාගේ ෆිට් එක හැදෙන විදිය හොඳින් නිරීක්ෂණය කරන්න. මොකද මේ විස්තරය වෛද්‍යවරුන්ට ඉතාමත් වැදගත් ඉක්මනින් රෝග විනිශ්චයකට පැමිණීමට. විනාඩි 2-3කට වඩා වලිප්පුව තියෙනවා නම් ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා ළඟම ඇති රෝහලට දරුවා රැගෙන යා යුතුයි. ගෙනියනකොට දරුවා පැත්තට හරවලා එම ඉරියව්වෙන්ම ගෙනියන්න උත්සාහ කරන්න. තවත් වැදගත් දෙයක් තමයි ෆිට් එක හැදෙනව ඇසින් දුටු පුද්ගලයාම වෛද්‍යවරයාට සිදු වූ දේ විස්තර කිරීමට යනවා.
ඒ වගේම දරුවාගේ උපත් විස්තර, වර්ධනය සම්බන්ධ විස්තර, පවුලේ අයට වලිප්පුව තිබුණාද නැද්ද යන තොරතුරු වෛද්‍යවරයාට පැවසීමට සූදානමින් යා. තවත් දෙයක් තිබෙනවා අපිට කරන්න පුළුවන්. ජංගම දුරකථනයක් තියෙනවා නම් වලිප්පුව හැදුණු විදිය වීඩියෝ කරගෙන ගිහිල්ලා වෛද්‍යවරයාට එම රූපරාම පෙන්වීමට පුළුවන් නම් ඔවුන්ට ලොකු උදව්වක් වෙනවා. හොඳයි වෛද්‍යතුමනි. මේ කියන රෝගී තත්ත්වය අපස්මාරය, වලිප්පුව මේ රෝගී තත්ත්වයන් පිළිබඳව විවිධ මිත්‍යා විශ්වාස තියෙනවා. ඒ කියන්නේ අදෘශ්‍යමාන බලවේගවල තියෙන ක්‍රියාකාරීත්වයේ හින්දා මේ වගේ දේවල් වෙනවා කියලා ඔහොම කතා කියනවනේ අපේ වැඩිහිටියන්. යකා ගැහුවා කියනවා, නූලක් පන්දන්න ඕනේ කියලා කියනවා, දෙහි මතුරන්න ඕනේ කියලා කියනවා. මෙහෙම කියනවා වෛද්‍යතුමනි. ඇත්තටම ඇයි මෙහෙම කියන්නේ? මොකක්ද මේ? ඔව්, ඒක හොඳ ප්‍රශ්නයක්. මොකද අපස්මාරය ගැන නිවැරදි තොරතුරු දැනගත්තොත් ඒ සඳහා සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් නිසා. සමහර විටනවා අපස්මාරය හැදෙන්නේ අදෘශ්‍යමාන බලවේගයක් නිසා කියලා. මොකද සමහර දරුවෝ හොඳටම ඉඳලා එකපාරටම වලිප්පුව හැදෙන නිසා වෙන්න ඕනේ මෙහෙම හිතන්නේ. නමුත් අපි මුලින් කතා කළා වගේ වලිප්පුවට හේතු ගණනාවක් තිබෙනවා. මොළයේ අභ්‍යන්තරයේ විද්‍යුත් ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් තමයි මේ සඳහා බලපාන්නේ. තවත් මතයක් තමයි අපස්මාරය වැළඳුනොත් මුළු ජීවිතයම විඳව ඉන්න වෙයි කියන එක. මේ ගැනත් අපි මුලින් කතා කළා. බහුතරයක් අපස්මාර තත්ත්වයන් වලදී සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකියි. ප්‍රතිකාර මගින් වලිප්පුව බොහෝ දුරට පාලනය කළ හැකියි. ඒ වගේම වලිප්පුවේදී අනිවාර්යයෙන් අත් කකුල් සහ මුළු සිරුරේම ගැස්මක් සමග සිහි නැතිවීමක් සිදුවිය යුතුයි කියන එකත් වැරදි විශ්වාසයක්. කිසිම ගැස්මක් නැතිව සෑදෙන වලිප්පු විශේෂයක් තිබෙනවා. උදාහරණයක් විදිහට වලිප්පුව කියන්නේ බලාගත්තට බලාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ශරීරයේ කොටසක වේදනාවක් දැනෙනවා වෙන්නත් පුළුවන්. සාමාන්‍ය සමාජයේ තියෙන තවත් විශ්වාසයක් තමයි වලිප්පුව හැදුනොත් අනිවාර්යෙන් දිව හැපෙනවා, ඒ වගේම සෙම දාන්න ඕනේ, මුත්‍රා මල පහ පිට වෙන්න ඕනේ කියන එක. ඇත්තෙන්ම මෙහෙම නෙවෙයි. මෙවැනි ලක්ෂණ නැතුවත් වලිප්පුව සෑදිය හැකියි. තවත් සමාජයේ කතා වෙන දෙයක් තමයි වලිප්පුව හැදෙනකොට ලෝහයෙන් සැදූ යමක් ලෙඩාගේ අතට දෙන්න ඕන කියන එක. ඒ වගේම දිව හැපෙන එක වළක්වන්න මොනවා හරි කටේ දාන්න ඕන කියන එක. ඇත්තටම මේ දේවල් වල කිසිදු විද්‍යාත්මක සත්‍යයක් නැහැ. දෙමව්පියෝ සිතන තවත් දෙයක් තමයි වතුර වක්කරෝතින් ෆිට් එක නවතී කියන එක. අපි කලින් කතා කළා වගේ මෙයත් වැරදි අවබෝධයක්. මේ නිසා දරුවන්ගේ ශරීර උෂ්ණත්වය එකවර අඩුවීමෙන් සංකූලතා ඇතිවිය හැකියි. උණවලිප්පුව සෑදුණු විටක උනත් ශරීර උෂ්ණත්වය එකවර අඩු කිරීම අහිතකරව බලපාන්න පුළුවන්. ඒ වගේම උෂ්ණත්වය අඩු කිරීමෙන් උණවලිප්පුව සෑදීම වළක්වාගත නොහැකියි. සමහර විටනවා සමහර කෑම ಜಾති කෑවම වලිප්පුව හැදෙනවා කියලා. ඒ වුණාට ලබා ගන්න ආහාරය නිසා වලිප්පුව හැදෙනවා කියන එක සොයාගෙන නැහැ. ටීවී බැලුවහම වලිප්පුව හැදෙන පුළුවන් කියන විශ්වාසයකුත් සමාජයේ තියෙනවා. රූපවාහිනී නැරඹීම වලිප්පුව සෑදීමට උත්තේජනයක් විදියට ක්‍රියා කරන්නේ බොහොම කලාතුරකින් දකින අපස්මාර තත්ත්වවලදී. ඒ නිසා සියලුම අපස්මාර රෝගය සහිත දරුවන් රූපවාහිනී නැරඹීමෙන් වැළකීම අවශ්‍ය නැහැ. අඩුවාලක තත්ත්වයක් තුළ වීඩියෝ ගේම් ක්‍රීඩාවෙහි නිරත වීමත්, නිින්ද අඩුවීමත් නිසා සමහර අපස්මාර තත්ත්වයන් වලදී වලිප්පුව සෑදීමට උත්තේජනයක් විදියට ක්‍රියා කරන්න පුළුවන්. මීකමුව මහරුහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මිලින්ද ජයවර්ධන මාම තමයි අද සිනහස් සපිරි පුංචි ඔබේ සුවසිත චයිල්ඩ් කෙයා වැඩසටහනට එක්ුණේ. දුවේ පුතේ ඒ වගේ ආදරණීය දෙමව්පියනි, දැන් මේ වගේ රෝගී තත්ත්වයක් වැළඳුනහම කොහොමද මේ අයව ආරක්ෂා කරගන්නේ? ඇයි මෙහෙම රෝගී තත්ත්වයක් ඇතිවන්නේ? සහ කොහොමද මේ අයට ප්‍රතිකාර කරන්නේ? මෙන්න මේ කියන කරුණු තමයි අද අපි දූල පුතාලට සහ දෙමව්පියන්ට ගෙනාවේ. විශේෂයෙන්ම දරුවන්ගේ කායික සහ මානසික සුවය පිළිබඳව ඔබ වඩා විමසිලිමත් වනවා කියලා අපි දන්නවා. අන්න ඒ හින්දාමයි
අපි අද වැඩසටහනින් දෙමව්පියන් වැඩිහිටියන් තිගැස්මකට ලක්වෙන මෙන්න මේ කියන රෝගී තත්ත්වය පිළිබඳව තොරතුරු ගෙනාවේ. දුවේ පුතේ දූල පුතාලත් අහගෙන හිටියනේ මේ කතාව. ඉතින් වැදගත් දේවල් දූල පුතාලට කියවුණා නේද? කොහොමද පරිස්සම් වෙන්න ඕනේ? කොහොමද අධ්‍යාපන කටයුතු කරන්න ඕනේ? ක්‍රීඩා කරන්න ඕනේ කොහොමද? මේ හැම දෙයක්ම මාමා කිව්වනේ. ඉතින් මාමා කියපු විදිහටම දූල පුතාලා ඒ දේවල් අනුගමනය කළොත් අපිට පුළුවන් මේ කියන රෝගී තත්ත්වයට පිළියම් කරලා ඉන් මිදලා සාමාන්‍ය දරුවන් විදිහට මේ සමාජයේ ජීවත් වෙන්න සහ අනාගතයට යහපත් නිරෝගී දරු පරපුරක් බිහි කරන්නට අපිට අවස්ථාවක් උදා වෙනවා. එහෙමනම් අදට අපි සමුගන්නට සූදානම් ලබන සතියේත මුණ ගැහෙන බලාපොරොත්තුවෙන් දුවේ පුතේ අද වැඩසටහනට එක්ුණේ මීකමුව මහරෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මිලින්ද ජයවර්ධන මාමා. වෛද්‍යතුමනි ඔබතුමාට බොහොම ස්තුතියි. අපි ලබන සතියේත් මේ වගේ වැඩසටහනකින් හමු වෙන්නට සූදානමින් ඉන්නේ. සිනා සපිරි පුංචි ඔබේ සුවසෙත චයිල්ඩ් කෙයා සම්බන්ධීකරණය කුරුණෑගල ශික්ෂණ රෝහලේ අස්ථි සහ විකලාංග රෝග පිළිබඳ ශල්‍ය වෛද්‍ය චතුර දේශප්‍රිය මෙන්ඩිස් මාමා. නාද සංකලනය මංජුල සිනිවිරත්න මාමා. මම සේනානි වික්‍රමසිංහ නැන්දා. සිනා සපිරි පුංචි ඔබේ සුවසෙත චයිල්ඩ් කෙයා නිෂ්පාදනය කළා රශිකා වික්‍රමසිංහ නැන්දා.